SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් Vip Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයක් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 30,000 සීමාව ඉක්මවයි. කොවිඩ් මරණ 144ක් දක්වා ඉහළට. විදේශගතව සිට පැමිණෙන අය නිවෙස්වල නිරෝධායනයෙන් ඉවත් කිරීමේ සූදානමක්. හුදකලා කළ මහල් නිවාසවල ජනතාවටත් කඩිනම් සහනයක්. ඔවුන්න ඒ මහල් නිවාසෙන් එළියට එන්න පුළුවන් ආකාරයක ක්‍රමවේදයක්. 2021 අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සම්ප්‍රදායික භෝජන සංග්‍රහය නොපවත්වන්නයි විපක්ෂයෙන් ඉල්ලීමක්. මේ යන වියදමත් මෙන්න මේ කොවිඩ් ප්‍රශ්නේ වියදන්න පුළුවන් නම් හොඳයි. ඒ ගැන කල්පනා කරලා. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නද කැනඩාවේ හදිසි භාවිතයට අවසර. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දෙදහස් 21 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. මේ අතර අද පාර්ලිමේන්තුව කැඳ වූ අවස්ථාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා සිටියේ අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව කතානායකවරයා විසින් පවත්වනු ලබන සාම්ප්‍රදායික භෝජන සංග්‍රහය මෙවර නොපවත්වන ලෙසයි. දැන් මේ මෙතුමාගේ භෝජන සංග්‍රහය පිළිබඳව අපිට බොහොම ස්තුතියි. හැබැයි ගරු කතානායකතුමා මේ වෙලාවේ මේ මොහොතේ ක්වොරන්ටයින් තියෙන වෙලාවේ 225ම කැඳවනවා. තවත් විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් මම අහන්නේ රටේ සමාජයේ ජනතාවට කන්න වේල නැති වෙලාවේ මම ඔබතුමාගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් මෙන්න මේ කොවිඩ් ප්‍රශ්නේ වියදන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපි මතක අපි කරු ජයසූරිය කතානායකතුමා පාස්කු පහරේ දවසේ මේ කතානායකතුමාගේ භෝජන සංග්‍රහය තිබුණේ නැහැ. ඉතින් මම හිතනවා මේ වෙලාවේ ඔබ ආණ්ඩුවටත් හොඳයි ඔබතුමාටත් හොඳයි යම් ගන්න. මොකද මේක සාම්ප්‍රදායික තියෙන එක මේක නැති කරන්න කියලා මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කතානායකවර හැටියට මේක අපරාධ වියදමක්. හොඳයි. ඒ ගැන කල්පනා කරලා බලන්න. අපි මේ සභාව ඇතුලේ මේ රටේ විකල්ප න්‍යායක් ගැන කතා කරාට ඊයේ අපේ ජාත්‍යන්තර බැඳුම් කර ද්විතීයික වෙළඳපොලේ මිල 127යි ඇමරිකන් ඩොලර් වලින් 2021 කල්පිරණ බැඳුම් කරේ. ඒ වගේ අනිත් ඒවත් ඉහළ අගයන් අරගෙන තියෙනවා. ටබ්රාල් මැතිතුමා දිගටම කියනවා කලබල වෙන්න දෙයක් නැහැ. අපි මෙවුවා ගෙවනවා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද්ද වැඩපිළිවෙල තියෙන්නේ මේ මහ විශාල ණය අර්බුදයෙන් එළියට එන්න. ට්‍රෙෂරියෙන් ඇහෙන කතාව තමයි මුදල් අපිට අච්චු ගහන්න පුළුවන් කියලා. අපිට පුළුවන් කියලා ඕනතරම් මුදල් මහ බැංකුවෙන් අච්චු ගහලා මේ සියලුම දේට මුදල් වියදම් කරත් අපබ්‍රංශ න්‍යායක්. එහෙම මැජික් මනි ට්‍රී මේ රටේ නැහැ. දේශපාලනඥයාට දුන්නොත් මුදල් මැවීමේ කාර්යය ආණ්ඩුව ඕන විදියට තමන්ගේ අර අවශ්‍යතාවයන් සඳහා වියදම් කරන්න මහ බැංකුව විසින් මුදල් අච්චු ගහලා උත්සාහ කරොත් ඒකෙන් වෙන්නේ උද්දමනය වැඩි වෙලා රුපියලේ අගය කඩාගෙන වැටිලා මේ ඉන්න වලෙන් තවත් පල්ලෙහාට වැටෙන එක. ඔබලාගේ මේ විකල්ප ආර්ථික න්‍යාය මේ ලෝකේ ඇත්ත වශයෙන් කොහෙවත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ රට වටේට තාප්ප නෙවෙයි පාලම් කියන එක මතක තියාගෙන මුදල් අමාත්‍යාංශයටවත් භාණ්ඩාගාරයටවත් කවදාවත් මැජික් පෙන්වන්න බෑ. මේ හැම දෙයකදී අපි කලබල විය යුතු ප්‍රශ්නයක් රටේ තියෙනවා. ණය අනුපාතය වෙන්න පුළුවන්. අපි ලෝකෙත් එක්ක බලද්දී ඊටාම පැහැදිලිව අපි තාමත් ශක්තිමත් තැනක ඉන්නවා. දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව වැඩිම ණය අරන් තියෙන ජපානය 266.2%. ඇමරිකා එක්සත් ජනපදයේ 131.2%. ඉතාලිය 161.8%. අපි තාමත් ඉන්නේ 90%. ඒ සියල්ලම බැලුවත් ලෝකෙත් එක්ක බලපුවාම අපි යම්කිසි තැනක අපේ ආර්ථිකය රඳවාගෙන තියෙනවා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 30,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිතින් වැඩිම රටවල් අනුපිළිවෙලේ ශ්‍රී ලංකාව පසුවන්නේ 95 වන ස්ථානයේ.
ඊයේ ආසාදිතයින් 697 දෙනෙකු හඳුනාගත් අතර 357ක් වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් දෙසැම්බර් 8 වෙනිදා කොළඹ රිජ්වේ ආර්යාල අමාරුහලදී කොවිඩ් නියුමෝනියාවෙන් මියගිය දින 20ක් වයසදී බිලිඳාද ඊයේ තහවුරු කළ මරණවලට අයත්. මර්දාන ප්‍රදේශයේ පදිංචි 62 වසරේ පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව රෝහල වෙත මාරු කර එවීමෙන් පසු ඊයේ මරණයට පත්ව තිබූ අතර ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාවයි. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 697ක් වූ අතර දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් වාර්තා වුණා. තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හඳුනාගෙන එන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹින් වාර්තා වූ ආසාදිතයන් 357 දෙනා අතරට මට්ටක්කුලයෙන් 128ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 101ක්, කොල්ලුපිටියෙන් 25ක්, වැල්ලවත්තෙන් 10ක් වශයෙන් ආසාදිතයන් ඇතුළත්. ගම්පහින් ආසාදිතයන් 219 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මහර බන්ධනාගාරයෙන් 55ක්, කටුනායක ප්‍රදේශයෙන් 54ක්, මාබෝලෙන් 47ක්, වයන්ගොඩින් 17ක්, කැලණියෙන් 12ක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙනුණා. මීට අමතරව මහනුවරින් 38ක්, අම්පාරෙන් 25ක්, කල්තර හා පුත්තරම දිස්ත්‍රික්කවලින් 16 දෙනෙකු බැගින් රත්නපුරෙන් 10ක්, කුරුණෑගලින් 4ක්, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 30 දෙනෙකු බැගින් වාර්තා වුණා. සෙසු ආසාදිතයින් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතල දිස්ත්‍රික්කවලින් හඳුනාගෙනුණා. මේ අතර සේවකයන් 1700කට ආසන්න පිරිසක් සේවය කරන බඩල්ගම කටුකෙන්ද ඇගලුම් ආයතනයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 73 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තවත් ආසාදිතයන් 14 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමගයි. දැනට අදාළ ආයතනයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ආයතනය తాවකාලිකව වසා දමා තිබෙන අතර සියලුම සේවකීන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 1000කට ආසන්න ප්‍රමාණයක් එම ආයතනය ආශ්‍රිතව සිදු කර ඇති බවයි. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 697 දෙනා සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 30000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාත්මක විහළගයක් ගන්නා රටවල් අනුපිළිවෙලේ ශ්‍රී ලංකාව 95 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. මේ අතර කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශයන් හැටි මහල් නිවාසවල ජනතාව ඉන් කඩිනමින් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුජ්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රන්දිය වූ මට්ටක්කුලියේ මිහි ජනසෙවන මෝදර ප්‍රදේශයේ 1000කට ආසන්න සංඛ්‍යාවක PCR පරීක්ෂණ එක මහල් නිවාස සංකීර්ණයකට කරවනු ලැබුවා. රන්දිය වූනේ 1025ක් කරද්දී 40 දෙනෙක්ගේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා. ඒ අනුව සෑම නිවසකින්ම එක් පුද්ගලයා බැගින් අපි PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. එසේ එක නිවසකින් එක් පුද්ගලයා බැගින් මුළු මහල් නිවාසෙම කර අවස්ථාවේදී යම් කිසි ආකාරයකින් පුද්ගලයන් දැන් එකේ හවු වුණාම ඊට පස්සේ ඒ නිවාසයේ ඉන්න අයවලු උනොත් ඒ නිවාසයේ ඉන්න ඉතුරු සෙසු 6ටත් මේක හැදිලා තියෙනවද කියලා ආපහු නැවත ඒ අවස්ථාවේදීම තව පරීක්ෂණයක් කරාම තමයි ඒ ආකාරයෙන් අර 23ට අමතරව හදිරිබ්බා 17 දෙනෙක් හැටියට 40ක් වෙන විදියට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් මහල් නිවාස සහ ඒ ප්‍රදේශ අවදානම් ප්‍රදේශ හැකිතාක් දුරට මේ දින කිහිපෙදී කරලා ඉදිරි සතියේදී උපරිම වශයෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් වලින් එන අයවලු ලංකාවට ආවන් පස්සේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක පෞද්ගලික ස්ථානයක නිරෝධායන වෙන ක්‍රමවේදයක් තිබෙන්නේ. දින 14ක් නිරෝධායන වෙනවා. ඊට පසුව PCR පරීක්ෂණයක් කරලා ඔවුන් ඒත පොසිටිව් වුණොත් රෝහලක නැත්තම් පොසිටිව් වුණ නැත්තම් නෙගටිව් නම් ඔවුන් නිවෙස් බලා යැවීමට කටයුතු කරනවා. නිවෙසෙත් තව දින 14ක් නිරෝධායන කරන ක්‍රමවේදයක් තමයි දැනට අද දක්වා ශ්‍රී ලංකාව තුළ පැවතුනේ. නමුත් බොහෝ දුරට අද දිනේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් මෙය ලිහිල් කළා ක්‍රමවේදයක් මම හිතන්නේ ලිපියක් නිර්දේශ ඉදිරිපත් කරයි. මේ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන දින 14කට අවසානයේ පසුව කරන ලබ PCR පරීක්ෂණයෙන් පසුව ඔවුන් PCR වලදී නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායන නොකර ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කරන්න ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරා. දින 28ක්ම විවිධ ක්‍රමවේදයන් දෙකක් යටතේ නිරෝධායන වෙච්ච තත්ත්වය දැන් අඩු කිරීමට ජනතාවට පහසුවක් සැලසීම සඳහා මේ තත්ත්වය ඇති කිරීමට කටයුතු කරනු ලබනවා. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබා දීමට කැනඩාව පියවරගෙන තිබෙනවා. එම එන්නතට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ බලධාරීන් අද රැස්වීමට නියමිත ඇති පසුබිමකදී
ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය පරිපාලකවරයා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ මාස අවසානයේදී තවත් එන්නත් මාත්‍රා 2,40,000ක් ලැබීමට නියමිත අතර ඉදිරි සතියේදී එන්නත් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. එක්සත් රාජධානියේ එන්නත් කරන වැඩසටහන ඉකුත් සඳුදා ආරම්භ කරන අතර එන්නත ලබාගත් ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන් දෙදෙනෙකුට අසාත්මිකතාවයක් ඇති වූ බව ඊයේ නිවේදනය කළා. ඒ අනුව අසාත්මිකතා සහිත පුද්ගලයන් එන්නත ලබා නොගත යුතු බවටයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළේ. කෙසේ වෙතත් එන්නත අසාත්මික වීම සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සිදු කරන පරීක්ෂණවලට සහාය දෙන බව ෆයිසර් සමාගම පවසනවා. චීනයේ සිනෝෆාම් එන්නතේ කොවිඩ් වෛරසයට එරෙහිව 86% ඵලදායීත්වයක් පෙන්නුම් කරන බව එක්සත් අරාබි එමිරාජ්‍ය නිවේදනය කරනවා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිත ජන සංඛ්‍යාව මේ වන විට 6,92 ලක්ෂ ඉක්මවා තිබෙනවා. සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,75,000කට අධිකයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය ඊයේ රාත්‍රියේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් ඉදිරියේ නිෂ්පාදනය කරනු ලැබුවා. එලෙස නිෂ්පාදනය කළ ඖෂධය පර්යේෂණ කටයුතු සඳහා ලබා දීම අද සිදු කෙරුණා. කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අත්හදා බැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඒ පිළිබඳව පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. එවැනි පසුබිමක ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුවේ අනුමැතිය හිමි වූ බව විශේෂ භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද දෙරණට සඳහන් කළා. ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය සහ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාර මහතාගේ කෑගල්ල උඩුකුඹුර නිවසට ගොස් ඖෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය මී පැණි සාධිකා ඇතුළු ඖෂධ කිහිපය පළමුව විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කරගනු ලැබුවා. විශේෂඥ කණ්ඩායම විසින් ඖෂධය නිෂ්පාදනයට දායක වූ අතර ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ අද උදෑසන තෙක් එම කටයුත්ත සිදු කෙරුණා. අනතුරුව එම ඖෂධය බෝතල් කර මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායම වෙත බාර දෙනු ලැබුවා. ඒ අනුව මෙම ඖෂධයට කොරෝනා වෛරසය විනාශ කිරීමට හැකියාවක් තිබේද යන්න සිදු කරන පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතයි. පසුගියදා පත් කළ මැතිවරණ කොමිසම් සභාවේ නව සමාජිකයින් හා පොලිස් කොමිසමේ නව සමාජිකයින් අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සමාජිකයින් අද පෙරවරුවේ සිය දුරවල රාජකාරී ආරම්භ කළා. පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේ හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතායි. එම කොමිසමේ සෙසු සමාජිකයන් වන්නේ සිරිසේන ලියනගම ප්‍රියන්ත සංජීව, NSM සංසුදීන්, NC පේමසිරි පෙරේරා, PB පරමේශ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන්. මේ පොලිස් කොමිසම පෙර පොලිස් කොමිසමට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියා කරන්න සිදු වෙලා තියෙනවා. යම් ආකාරයකින් පොලිසියට යම් කිසි උපදෙස් අවශ්‍ය නම් යම් ක්‍රියාමාර්ග කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ කොමිසම විවෘතව ඉන්නවා පොලිසියටත් පොලිස්පතිතුමාටත් උදව් කරන්න. ඊට අමතරව මේ රජය බලාපොරොත්තු වෙනවා පොලිස් සේවය ගම්බදට ගෙනියන්න. දැන් විචාර වේගයක් තියෙනවා ගම සමග පිළිසරණ කියන වැඩසටහනක් තියෙනවා. මේ වැඩසටහනේ කොටස්කරුවෝ වෙනවා මේ පොලිස් කොමිසම. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නව සමාජිකයන් 5 දෙනාද අද පෙරවරුවේ සිය දුරවල රාජකාරී ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ නීතිඥ නිමල්ජී පුංචිහිවා මහතායි. MM මොහමඩ්, SB දිවාරත්න, KPP පතිරණ සහ ජීවන් ත්‍යාගරාජ යන මහත්වරුන් මැතිවරණ කොමිසමේ සෙසු සමාජිකයින් වෙනවා. ඔවුන් සිය දුරවල රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම වෙත එහි හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියා. මහර බන්ධනාගාරයේ පැවති දැඩි තදබදය පසුගියදා ඇති වූ ගැටුමට ප්‍රධානතම හේතුව වී ඇතැයි නිරීක්ෂණය වූ බව මහර ගැටුම පිළිබඳ සොයා බැලීමට අධිකරණ ඇමති පත් කළ කමිටුවේ සමාජික ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
උද්ඝෝෂණය ඇතිවීම ඇත්තම සාධාරණයි. තමන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව ඉදිරියට ඇවිල්ලා ඒ පිළිබඳව හඬනගා කීම ඒක සාධාරණ තත්ත්වයක් හැටියට අපි සලකනවා. නමුත් ඒ උද්ඝෝෂණයේ මුවාවෙන් ඊට අමතරව යමක් කරනවා නම් ඒක කිසිසේත් සාධාරණ කරන්න බෑ. අපි එතනට ගියාම අපේ සියසින් දැක්කා බන්ධනාගාරය තුළට වෙලා තියෙන දේවල් ගිනි තැබීම් වෙලා ගොඩනැගිලි අලාභහානි කරලා තියෙනවා. මේවා කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ. එවැනි ක්‍රියාවලියකට යෙදුච්ච කෙනෙක් ඉන්නවා නම් එතන කිසිම සාධාරණයක් නෑ. ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යනු ලබන පරීක්ෂණ තුළ ඒ දේවල් කරන්න ඕන ඉදිරියට කියන්නේ. මේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීම සඳහා හේතු වෙච්ච කාරණය මොනවද ඔබතුමාලගේ නිරීක්ෂණයේදී දැකපු? ඒ අවස්ථාව වෙන විට අපි පිළිගන්න ඕනේ බන්ධනාගාර රැඳවියන්ගේ 100ක් දාලා පුළුවන් එක කුටියක හිටිය 300ක්. එතකොට ඒ අයගේ එතන පීඩනයක් තියෙනවා. එයාට ඥාතීන් බලන්න බැරි වෙලා ඊට අමතරව ඒදී ඔවුන්ට දීලා තියෙන ඒ ආහාර ආදිය නොලැබීම හේතු කොටගෙන ඔවුන් හිටියේ කම්පාවකින්. ඒ කම්පාවේ ඉන්න අවස්ථාවේදී ඔවුන්ට රෝග බයක් ඇතිවීම තුළ තමයි මේ දේ වුණේ. මේ දේවල් එකතු වෙලා ඉල්ලීම කළාම බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කළා මේක ක්ෂණිකව දැන් මේ මොහොතේ කරන්න බෑ. අපිට පොඩ්ඩක් අවස්ථාව දෙන්න අපි ඒක කරලා දෙන්නම් කියලා. ඒ තත්ත්වය සාක්ෂි වලින් එල්දරව් වුණා. කොවිඩ් වැළඳුනා කියලා තියෙන වාර්තාවන් මේවා රැඳවියන් අතට කවුරුන් විසින්ද ප්‍රකාශයට පත් කළේ. එතකොට රැඳවියෝ කලබල වීමට පත්වෙන්නේ මේ වාර්තාවන් එක්ක යම් කිසි ක්‍රමානුකූල ක්‍රමයකට අදාළ පිරිස් හුදකලා කිරීම සිදු කළාද? දැන්ට තියෙන නිරීක්ෂණ මොනවද ඒ වගේ? ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිරීක්ෂණ අපිට කියන්න බෑ ස්ථිරව කවුද කියලා. හැබැයි ඒ වාර්තාවන් පිළිබඳව එන්නේ ඒ බන්ධනාගාර රෝහලට. ඒ රෝහලේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඒ රෝහලේ වැඩ කරන වෛද්‍යවරු ඉන්නවා. කවුරු අතින් මේ දේවල් ඉදිරිපත් වුණා නැද්ද කියන එක පිළිබඳ අවසාන නිගමනයකට අපිට එන්න බෑ. නමුත් එතනදී පැහැදිලි සත්‍යයක් තමයි ඒ රැඳවියන් ඒක දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඔවුන් කලබලයට පත් වුණේ කියලා. කිසි පිරිසක් මේ අදාළ ස්ථානයේ ගිනි තැබීම් සිදු කරාද? ලේඛනාගාරයට ගිනි තැබුවේ කවුද? ඒකට වෙනම පිරිසක්ද ක්‍රියාත්මක වුණේ? නිරීක්ෂණ මොනවද පේන්නේ? හරියට හරි. ඔබතුමා ඒ කියන එක තමයි දැන් අපි පරීක්ෂණ කරගෙන යන්නේ. එතනට ගිනි තැබීම සඳහා ගියේ මේ උද්ඝෝෂණ කණ්ඩායමද එහෙම නැත්නම් වෙනත් පිරිසක් ඒකට ගිහිලා තියෙනවද? අර ගහගත්තේ අය ගහ ගන්න අවස්ථාවේදී තවත් කොටසක් ඒ බන්ධනාගාරයේ තිබුණු අර නැටුම් කණ්ඩායමේ ඒතන කඩලා ඉවරලා ඒක ඇඳුම් අරගෙන ඇවිල්ලා ඔවුන් හැසිරිච්ච ආකාරයත් ටිකක් අපිට වෙනස් තත්ත්වයක් පේනවා. ඒක මොකද වුණේ කියන එක අපි සොයා බැලිය යුතුයි. කොරෝනා පරදවමු උපදෙස් පිළිපදිමු ජීවිතය සුරැකිමු වැඩසටහනේ 7 වෙනි අදියර කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය සහ කැන්නන්තුඩාව යන ප්‍රදේශ ආවරණය කරමින් අද පැවැත්වුණා. කොරෝනා පරදවමු උපදෙස් පිළිපදිමු ජීවිතය සුරකිමු තේමාව යටතේ කොවිඩ් රෝගී ආසාදනය වීම වළක්වා ගනිමින් තම සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය සහ කැන්නන්තුඩාව යන ප්‍රදේශ ආවරණය කරමින් අද පැවැත්වුණා. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය යුනිලීවර් සමාගමේ ලයිෆ් බොයි වෙළඳ සන්නාමය හා මනුසත් දෙරණ එක්ව මෙය දියත් කරනවා. මෙම වැඩසටහන දෙසැම්බර් 15 වන දින දක්වා ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ පොලිස් වසම් 108ක මේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ගෝන් 26ක අසුරා ලොරි රථයකින් ප්‍රවාහනයට සූදානම් කර තිබූ කහ කිලෝග්‍රෑම් දහසක් සමග සැකකරුවන් 30 දෙනෙක් මාර්විල මූදුකටුව ප්‍රදේශයේදී අදාළවම අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 90ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 900ක් සමග 26 හැවිරිදි අඹුසැමි යුවලක් වැලිසර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ කුලී පදනම මත සිරියදී අද මහභාගී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙරට ආනයනය කර තිබූ පරිභෝජනයට නුසුදුසු ලොකු ලුණු කිලෝ 60000ක් නමුල්ලේ කවඩාවකින් ඊයේ සොයාගනු ලැබුවා. මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී පරිභෝජනයට නුසුදුසු ලුණු වෙළඳපොළට යැවීමට සේවකයන් විසින් ඇසුරුම් කරමින් සිටේ මෙලෙසින්. මේක විස බීජ කාරකයක්. මේක කන්න හොඳ නැහැ. මේක ඇසිඩ් වගේ ඊට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා. මේක මෙතනින් කපපුවාම ලුණු ගෙඩි දෙන්නේ. ඔබට ගයක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ මිගමු ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ ඉදිකරනු නව නිවාස 6ක් ඊයේ ජනතා ඉදිරියට කරනවා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.